මට මේ පොත ඇතුලේ හම්බෙන බොහෝ කෙටි කතාවල ඔබ සංස්කෘතික වෙනසක් බලාපොරොත්තු වෙන බව. මට තියෙන්නේ ප්‍රකාශනය කිරීමේ අවශ්‍යතාවය. ජාතක කතා පොත පරිශීලනය කරනවද? ඔව්. සරලව කිව්වොත් මට පොරක් වෙන්න ඕන කමක් නැහැ. ජයග්‍රාහී පාර්ශවයේ අයිතිකාරයා තමයි වීරයා වෙන්නේ. වෙන්න ඇති. සමුදු මට කළ හැක්කේ මට පේන ඉම දක්වා මේ රැගෙන යාම විතරයි. ඔබ මේ සංස්කෘතිය යාවත් කාලීන විය යුතුයි කියලා හිතනවා. මම ඕකට එකඟ නෑ රංගන ශිල්පියෙක් විදිහටවත්. අතීතයේදී මෙලෙසින්ම පූජාවට්ටි දරූ දෑත් වසරින් වසර අබල වී දුබල වී මහ පොළොව මත ඇද වැටි දි รา පත් වන්නේය. එවිට එය අතීතයයි. එතෙන් සිට අලුත් දෑත් පැමිණ පූජාවට්ටි දරා පෙර උන්සේම එලෙසින්ම සිට ගනිති. එවිට එය වර්තමානයයි. අද පූජාවට්ටි දරන දෑත් හෙට කිසිවෙකුට හමු නොවේ. මෙතෙක්කල් ඔබ හමුවට භාව ප්‍රකාශනයෙන් හැඟීම් දැනවීමෙන් රංගන පෞරුෂයක්ව ආ රංගදරයෙක් වාක් චිත්‍රමවන්නට වචන වලින් චිත්‍රමවා ඔබ අතට කෘතියක් කොට පළ කරන්නට සිය පරිකල්පනය මෙහෙ වූ අලුත්ම නිමවුමක් ගැනයි අද පොතයි හිතයි වැඩසටහනින් අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. කංකොටාගේ ප්‍රේමය සහ තවත් කතා නමින් අමිත්ත වීරසිංහ නම් රංගදරයා ලියපු ඔහුගේ පරිකල්පන ලෝකේ අත්දැකීම් ලෝකේ සියල්ල එකතු කර එක පිටක් කොට ඔබේ ජීවිත පරිඥානය සඳහා දායාද කළේ කෘතිය ගැන කතා කිරීමේ අභිලාෂයෙන් අපි ඔහු මේ මැදිරියට කැඳවන්නට තීරණය කළා. අයිබෝවන් අමිත් වීරසිංහ මහත්මයා. අයිබෝවන්. අද පොතයි හිතයි වැඩසටහන වෙනස් ආකාරයකින් ඔබට ඉදිරිපත් වන්නේ. පුංචි වෛරසයක් මුළු ලෝකයේම දනගස්සපු වෙලාවක පුරුෂාර්ථ සාරාර්ථ වෙනස් වෙමින් පවතිනවා. මුව ආවරණයකින් වැසුණු මුවකින් යුතුව සිනාසෙනවද ඔරවනවද කියලා දන්නේ නැතුව ගෙවුණු මාස 16ක් මේ වෙනකොට ගත වෙලා තියෙනවා. ඒ මාස 16 ඇතුලේ වෙනස් වුණු සමහර දේවල් අතරේ පොතයි හිතයි පුංචි වෙනසකින් අද ඉඳන් ඔබ අතට පත්වන්නේ. අපි ඒ ආරම්භය සටහන් කරගත්තේ අමිත්ත වීරසිංහයන්ගේ කංකොටාගේ ප්‍රේමය සහ තවත් කතා කියන මේ කෙටි කතා සංග්‍රහය හරහා. අමිත් අයියා, අපි ආදරයට කියන්නේ අමිත් අයියා කියලා. කංකොටාගේ ප්‍රේමය සහ තවත් කතා ලියමින් ඔබ වෙනස් මානයකට එනවා. අපි දන්නවා ඔබ ලංකාවේ රංගන පෞරුෂයක්. මේ ඔබේ උත්සාහය ලේඛන පෞරුෂයක් වෙන්නද? නෑ සමුදු. මට මේ දැන් ලේඛනය හෝ භාෂණය හෝ මේ මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙන ප්‍රකාශන අවශ්‍යතාවයක්නේ. ඒතර ප්‍රකාශන අවශ්‍යතාවයක් තමයි මටත් තියෙන්නේ. ඒ ප්‍රකාශන අවශ්‍යතාවය නිසා ඒ කියන්නේ මට වේදිකාවක් හම්බ වෙන්නේ නැති නිසා රංගන පෞරුෂයකදී අපි කියමු දැන් නළුවෙක් කුගේ ජීවිතයේ සීමා සහිත එකක්නේ. කැමරාව ඉදිරියේ රංගන ශිල්පියා තම රංගන ඉදිරිපත් කරනකොට ඒක ඇතුලේ හිටින්නේ අධ්‍යක්ෂකවරයාගේ විධානය, පිටපත් රචකයාගේ දර්ශනය, එතකොට කලා අධ්‍යක්ෂකවරයාගේ මේ පසුතල සැලසුම්, වේශ නිරූපණ ශිල්පියා හදලා දෙන වෙස්. එතකොට මේ හැම එකක් ඇතුළෙම ඉඳගෙන ඒ අයව නිරූපණය කිරීම තමයි රංගන ශිල්පියාගේ අතින් සිද්ධ වෙන්නේ. මේ රංගන ශිල්පියාගේ ප්‍රකාශනය, මේ ඔහුට තියෙන ප්‍රකාශන අවශ්‍යතාවය තමයි මේ පොතකින් එළි දකින්නේ. ඔබට නිදහස ලැබුණාද ලේඛනයේදී? පුදුම නිදහසක් තියෙනවානේ. මොකද එකක් මම හිතන්නේ සාහිත්‍ය විදිහට නෙවෙයි. සාහිත්‍ය කරුවෙක් වෙන්න ඕන කමකට නෙවෙයි. නැත්නම් නවකතා කරුවෙක් වෙන්න ඕන කමකටත් නෙවෙයි. නැත්නම් වැඩිම අලවිය තියෙන පොත ලිවීමේ අවශ්‍යතාවයටත් නෙවෙයි. එතන මට තියෙනවා ප්‍රකාශන අවශ්‍යතාවය. මේ ප්‍රකාශන අවශ්‍යතාවය මූලික කරගත්තාම තමයි මේ පොත ලියන්නේ. එතකොට ඔබ එහෙම කිව්වට දැන් අපි පොත බලද්දී අපිට පේනවා ඔබ යම්කිසි ආකෘතිකමය අත්හදා බැලීම් වලට යෑමට උත්සාහ කරන ගතියක්. එතකොට ඔබ ඔබේ අදහස් කියන්නට උත්සාහ කරා නම් ඇයි මේ ආකෘතික හරඹ ගැන හිතන්නේ කෙටි කතාවල?
දැන් ලංකාව වගේ රටක වැඩ කරනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ වපසරිය ඇතුලේ කවුද ඉන්නේ කියලා. ඒ කියන්නේ අපි කියන්නේ කේස් ස්ටඩි එකක්. මේ නියදී දැන් අපි කොහොම ටෙලිනාට්‍යයක් නිර්මාණය කරනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේක මේ සමාජයට මේ වෙලාවේ ගැලපෙනවද? ඒතරේ ගැලපෙන මට්ටමට තමයි මේක හදන්න වෙන්නේ. එතකොට අපි ඒ කාලවකවානුවේ විකාශන වෙන ටෙලිනාට්‍ය ගැන පොඩි සමීක්ෂණයක් කරනවා. ඒතර ඒ වගේම මහා භයානක එකක් මේ සාහිත්‍යය. භයානකම එකක්. එතන මේ සාහිත්‍යයට අයිතිකාරයෝ ඉන්නවා. මේවට වෙනම කණ්ඩායම් ඉන්නවා. මේවට වෙනම ප්‍රකාශන සමාගම් තියෙනවා. මේවා වෙනම මාෆියාවන් තියෙනවා. ඒතර මේකට ආධුනික සාහිත්‍යයට එන අංකුර ලේඛකයෙකුට ඇවිල්ලා මේකේ ශිල්ප පාණ්ඩ හරි අමාරුයි. ඒතර මොකද ඒකට ගුරුකුල තියෙනවා. මේ අපේ එක්කෙනෙක්, මේ අපේ කැම්පස් එකේ. නැත්නම් මේ අපේ යාළුවෙක්. එහෙම වෙනවා. ඒක ලේඛනයට විතරක් නෙවෙයි හැමතැනම තියෙනවා. හැබැයි අපි දකිනවා ලේඛනයේ පරිපාකයට පත් වෙන අලුත් පරම්පරාවේ බොහෝ අය ඉන්නවා. අනිවාර්යෙන් එහෙම ඉන්නත් ඕනේ. එහෙම ඉන්න ඕනේ. ඒක මේ සමාජයේ අවශ්‍යතාවයක් ඒක එහෙම වෙන්න ඕනේ. ඉතින් මම මේ ලේඛනයට එනකොට මම මේ කිසිම තරංගයකට නැතුව කිසිම තරංගයකින් තොරව මට තියෙන්නේ කියන්න කතාවක්. මට තියෙන්නේ ප්‍රකාශනය කිරීමේ අවශ්‍යතාවය. මට මොකක් හරි කියන්න ඕනේ. ඒ කියන්න ඕන දේ තමයි මේ තියෙන්නේ. එතකොට ඒකෙදි ශිල්පය හදාරපු ටිකකින් ඒ ශිල්ප දැක්වීම සිද්ධ වෙන්න ඕනේ. නැත්නම් ලියන එක තේරුමක් නැහැ. ඒ ශිල්ප දැක්වීම ඇතුලේ ඔබට කියා ගන්නට ඕන සියලුම දේවල් කියා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. එතකොට ඒ ආකෘතිකමේ හිරවීම ඇතුලේ ඔබට යම්කිසි අපහසුයක් දැනනද මේ කෘතිය ඇතුලේ? මට හිතෙන්නේ මේ සුමුදු මේ ලිවීම පුදුමාකාර නිදහසක් ගෙනලා දෙනවා. චිත්‍රපටයක් හදනකොට අපි ඒ චිත්‍රපටය ගැන පෞද්ගලික අත්දැකීම ප්‍රේක්ෂකයාට යන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. ටෙලිවිෂන් එකේදී මිනිස්සු කෑම කමින්, පත්‍ර බලමින්, ගෙදර වැඩ අවශේෂ කටයුතු කරන ගමන් පෙන්වන දේ බලාගෙන ඉන්නවා. ඊට වඩා පුතක පාඨකයෙක් හරිම වැදගත්. මොකද ඒක අතිශය පෞද්ගලික බැඳීමක් එක්ක තියෙන්නේ. ඒතර ඒ පොතක් කියවන්න කෙනෙක් යොමු වෙනවා කියන ටෙලිවිෂන් බලන මේ කණ්ඩායමේ කෙනෙක් නෙවෙයි. එතකොට එයාගේ තියෙන ගරුත්වය රැකගෙන අපිට කියන්න තියෙන දේ පැහැදිලිවම තමන්ගේ අදහස කියන්න පුළුවන් මේකෙදි. ඉතින් මේකේ උපරිම නිදහසක් තියෙනවා. මිනිස්සු හිතන දේ මේ වැදගත්. තමන්ට කරන්න තියෙන දේ තමන් මොකද්ද කියන්න හදන්නේ කියන එක තමයි මං හිතන්නේ මෙතන වැදගත් කියලා. මේ කෘතිය ඇතුලේ තියෙන කෙටි කතා 9 ඇතුලේ අපිට හම් වෙනවා දැන් ඔබ නිරත වන ශාස්ත්‍රයේදී ඔබ රූපවලට වැඩි වටිනාකමක් දෙනවා. රූප අධ්‍යයනය කරනවා සහ සමීප රූප, දුර රූප මේවා ඡේදනය වෙන්නේ කොහොමද? මේ සියල්ල ගැන ඔබ අවධානයක් දක්වනවා. ඒ අවධානය මේ කෙටි කතා පොත ඇතුලේ කෙටි කතාවල සංකල්ප රූප විදියට ගන්න ඔබට පුළුවන් වුණාද? අනිවාර්යයෙන්ම. එකක් තමයි මම කුඩා කාලේ ඉඳන්ම හිටියේ මේ අපි කියන්නේ මේ දෘශ්‍ය මාධ්‍යවල. දෘශ්‍ය මාධ්‍යවල විශාල කාලයක් ගත කරපු කෙනෙකුගේ ඔළුව ක්‍රමාලේඛනය වෙන්නේ හැමතිස්සෙම මේ ඒ දෘශ්‍ය රූප ආකාරයට. එතකොට මට කියන්න ඕන දේ හැමතිස්සෙම පේන්නේ දෘශ්‍ය රූප ආකාරයට. එහෙම නැත්නම් කතාවක් අනුසාරයෙන්. දැන් මොකක් හරි සිද්ධ වෙච්ච දෙයක් කියද්දී මේ සමහරුන්ට කියන්න පුළුවන්නේ ඒක ඊටාම නාට්‍ය අනුසාරයෙන්. ඒ කියද්දී ඒක අපි නිකන් චිත්‍රපටයක් බලන් ඉන්නවා වගේ. ඔව් නාට්‍යයක් බලන් ඉන්නවා. මොකද තමන් විඳපු එකක් තමයි නැවත තමන් කියන්නේ. එහෙම නැත්තම් සමහරව කියන හරි ඕලාරිකයි. ප්‍රකාශනයක්. ඔය නිකන් කිය ඉන්නවා. ඒකට වඩා අර නාට්‍ය මිනිසුන්ගේ ජීවිතයේ හැම තිස්සෙම පවතින සමුදු නාට්‍යානුසාරයෙන්. හැම දෙයක්ම නාට්‍යමය අවස්ථාවක්. ෂේක්ස්පියර් කියනවානේ ඉතින් අපි හැමෝම මේ රංගමඩේ නළුවන් කියලානේ. ඔව් ඒක සිද්ධි. මේ සිද්ධි හැම එකක්ම නාට්‍යානුසාරයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ප්‍රකාශන මාධ්‍යයක් විදිහට අකුරු හරහා මිනිස්සු දුවද්දී ඒ නාට්‍යමය ස්වභාවය තිබුණොත් මට හිතෙනවා මිනිස්සුන්ට මේක වැඩියෙන් දැනේ කියලා. හැබැයි මම මේක ශිල්ප පාවිච්චි කරනවා. මොකද මේ රටේ ශිල්ප පාවිච්චි නොකර බෑ. ඒ වගේ එක ශිල්පයක්ද ඔබ මේ පොත විකුණන්න උත්සාහ කරන්නේ? ඔබ වෙනම සංස්කෘතියක් හදාගෙන ඔබ යනවා ඒ පාඨකයන් ළඟට ගිහිලා මේ පොත ප්‍රදානය කරලා බොහොම සුන්දර සැඳෑවල් හරි එහෙම නැත්නම් කතා බහ කරලා එනවා. වෙනම සංස්කෘතියක් හදන්න ඔබ උත්සාහ කරනවා. මට මේ පොත ඇතුලේ හම්බෙන බොහෝ කෙටි කතාවල ඔබ සංස්කෘතික වෙනසක් බලාපොරොත්තු වෙන බව පේනවා.
මේ ප්‍රශ්නෙත් එක්කම ඔබේ අර පුරුද්දත් එක්ක ගලපගත්තොත් අපි කොහොමද ඒකට උත්තරයක් සම්පාදනය කරගන්නේ? ඔව් සමුදු දැන් මම කියවනේ දැන් මිනිස්සුන්ගේ දැන් ඉස්සෙල්ලාම තිබුණ ප්‍රකාශන අවශ්‍යතාවයක් කියලා. එතකොට මම බලනවා මේ දැන් පොතක් දැන් පොතක් දොරට වඩිනවා කියන්නකෝ. පොතක් දොරට වඩිනකොට අපි කිසිම කෙනෙක්ගේ පොත ගැන දන්නේ නැහැ. ඒතරයි පොත ඔන්න විද්වත් මණ්ඩලයකට දීලා තියෙනවා. එතකොට අපි දැන් ගිහිල්ලා වාඩි වුණාට පස්සේ විද්වත් මණ්ඩලයේ කට්ටිය පොත කියවපු කට්ටිය මේ කවදාකවත් කියවපු නැති මේ පොත ගැන අපිට ඒගොල්ලන්ගේ අදහස කියනවා. ඒතර අපි ඒක අහලා හොඳයි ඒගොල්ලෝ ප්‍රඥයෝනේ ඒගොල්ලෝ වියතුන්නේ හරි ඒගොල්ලෝ බලලා ඒගොල්ලන්ගේ අදහස මේකයි කියලා කියනවා. අපි ඒක අහගෙන ඉඳලා තේහෙකුත් බීලා අර පොතකුත් අරගෙන ගෙදර යනවා. ඊට පස්සේනේ අපිට මේ පොතේ අභ්‍යන්තරය සහ මේ පොතත් එක්ක අපේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. මම ඔකට එකඟ නෑ රංගන ශිල්පියෙක් විදිහටවත්. මම කියන්නේ පොතක් දොරට වඩින්න ඕනේ ඒ පොත කියවීමත් එක්ක ලබන ආభాෂයත් එක්ක. හරිනම් දැන් මම මේ පොතට දොරට වැඩුමක් කළේ නෑ. දොරට වැඩුමක් කළේ නෑ. ඒකේ පොඩි අලෙවි කරන කණ්ඩ මම වෙන මේක හැදුවා ඒකට. ඒ කියන්නේ මම මේ පොතේ වෙන විදියක් හදාගත්තා. මොකද මට ඕන මම පොත ලිව්වේ මට සතුටු වෙන්න. ඊට පස්සේ මට කියන්න ඕන දේ කියන්න. කාටද මම මේ කියන්න ඕන දේ කියන්නේ? අද මේ රටේ පොත් කියවන මිනිස්සු නැහැ. අඩුයි. අඩුයි. මිනිස්සු එකිනෙකාට කියවනවා. එකිනෙකාට කියවනවා නම් මිනිස්සු පොත් කියවන්නේ නැහැ. පොත් කියවන ලෝකයක් මේ වගේ වෙන්න බෑනේ. එතකොට මම මේක දුරට වඩින්නේ ඒ විදිහටමයි. මම මගේ පොතක් මම හදාගෙන මම මේක මුද්‍රණය කරලා මගේ වියදමින් මම මේ පොත අරන් ගිහලා මගේ යාළුවන්ට දෙනවා. දීලා ඒගොල්ලොත් එක්ක හොඳ සන්ධ්‍යාවකුත් ගත කරලා පොතක් දීලා ඒ ගැනත් කතා කරලා ජීවිතය ගැනත් කතා කරලා මගේ දවස සුන්දර කරගෙන මම ආපහු එනවා. ඒක අර පොත මිලදී ගන්න අර යන මේ බුක් ලොන්ච් එහෙම නැත්නම් පොත ඉල දැක්වීමේ අත්දැකීමට වඩා වෙනස්. හෘදයාංගමයි. මට හිතෙන්නේ ඒක තමයි වෙන්න ඕනේ. දැන් මේ පොත දොරට වඩින්න පුළුවන් මට මේ අවුරුද්දේ අන්තිම හරි මේ කොරෝනා කාලේ ඉවරුනාට පස්සේ අන්න එතකොට ඒකට කියන්නේ ඒක රීඩින් එකක්. මේ පොත කියවපු කට්ටිය ඇවිල්ලා පොත කියවපු කට්ටිය ඇවිල්ලා පොත ගැන සංවාදයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ප්‍රතික්ෂේප කරනාද විචාරකයන්ගේ මතවාද හරි ගෙඩි පිටින් ඔලුවට දාන්නට හදන විවිධ මතවාද හරි ඔබ ප්‍රතික්ෂේප කරනවා? මම ඔබෙන් කෙලින්ම අහන්නේ. ලංකාවේ විචාර කලාවක් තියෙනවද කියලා ඇහුවොත් ඔබ උත්තර දෙන්න පැකිලෙන්න වෙනවා. ප්‍රචාර කලාවක් තියෙනවා. තමන්ගේ කණ්ඩායමේ නැත්තම් තමන්ගේ මම මේක මට කිසි සම්බන්ධයක් නැහැ මම මේ විශාල සාහිත්‍යක දරයින්ට වියතුන්ට අතිශය ගරු කරන කීකරු ශිෂ්‍යයෙක්. ඒක හරි. හැබැයි මම එයාගේ සම්මතය හෝ එයාගේ කුලකය හෝ ඒගොල්ලන්ගේ සාක්කුවේ ඉඳගෙන මම වැඩ කරන්නේ නැහැ. මට ඊට වඩා නිදහසක් තියෙනවා. මේ කුලකවල ඉන්න අයට එතකොට සාහිත්‍ය හරියට බෑ වගේ අර්ථයක් එනවද? එහෙම නැත්නම් කුලකගත වීම නිසා මේ සාහිත්‍යයට අවඩක් වෙලා කියලා කියනවාද? මොකද්ද ඔබ කියන්න අදහස් කරන්නේ? යට තියාගෙන ඉන්නේ මොකද්ද? සාහිත්‍යයක් නම් එක ගලන්න ඕනේ. එක තැනක පල් වෙන්න බෑ කිසිවක් මේ ලෝකේ. එතකොට ඒක එක එක්කිනා ගාව නතර වෙන එකක් නෙවෙයි. දැන් අපි සේකර ගැන කතා කරනවා. සේකර තමයි මේකේ පළවෙනි. ඒක හරි. කවිය. හැබැයි දැන් අපි එතනින් නතර වෙන්න ඕනද? අපි දැන් ඒක විතරද කියන්නේ? එතනින් එහාට ගලන්නේ නැද්ද මේ ගඟ? ඒතර එක වෙන විදිහට ගලාවි. නමුත් ඒ ගලන එක අපි ඉවසන්න ඕනේ. ඒ ගලන එක ඉවසන්න බැරි නම් අපි සංස්කෘතිම වශයෙන් ඩයිනෝසර්ලා වෙනවා. මේ පොත ඇතුළෙත් ඔබ සංස්කෘතිකමය ප්‍රශ්න ටිකක් නගනවා. සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීමේ එහෙමත් නැත්නම් මේ සංස්කෘතියට මොකද්ද වෙන්නේ කියලා. පළවෙනිම කතාව ගත්තොත් අපි තැඹිලි ගහ ගැන කතා කරද්දී තැඹිලි ගහෙන් ඇතිවෙච්ච සංස්කෘතියක් ගැන මතු කරන. ඒ සංස්කෘතිය බිඳ වැටෙන්නේ කොහොමද කියලා. ඔබ මේ සංස්කෘතිය ප්‍රශ්න කරනවද? එහෙම නැත්නම් යාවත් කාලීන විය යුතුයි කියලා හිතනවද? නෑ. මම මේක සාකච්ඡා කරනවා. දැන් සංස්කෘතියක් කියලා කියන්නේ මේ හොඳ නරක මේ සියල්ලම එකතු වෙලා මේ ගලන ප්‍රවාහයකටනේ. එතකොට මේ කාලෙන් කාලට වෙනස් වෙවි යනවා. දැන් මේ වෙනස් වෙවි යනකොට දැන් සමාජයකට සමුදු ආකෘතියක් තියෙනවානේ. කියන්නේ අපි හැදෙන වැඩෙන ආකෘතියක් තියෙනවා. ඒ කියන්නේ අපි
හදන විදිහක් දෙනක සදාචාරාත්මක සංස්කෘතිමය විශාල සිරිත් විරිත් රීති කොටක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. එතකොට මේ ආකෘතිගත කරපු සංස්කෘතියක් ඇතුලේ තමන්ගේ මුල් සිඳ ගත්තොත් යම්කිසි දවසක ඒ සමාජයට මූණ දෙන්න සිද්ධ වෙන විදේශික හෝ වේවා තමන්ගේ සංස්කෘතිය පිට බාහිර සංස්කෘතියක හෝ දෙයකට වේවා මූණ දෙන්න බැරුව යනවා තමන්ගේ අර මුල් සිඳගෙන තමන් ඉන්න නිසා. එතකොට ඔහු ඒ සමාජයක් විදිහට මේකට අහු වෙනවා. සියලුම ආකාරයේ කුමන්ත්‍රණ වලට ගොදුරක් බවට පත් වෙනවා. ඒක වෙන්නේ ඒ සමාජයේ මුල් ඒගොල්ලෝ විසින් නොසලකා හරපු හින්දා. ඔබ මේ කතාවට ප්‍රවේශයක් ගත්තේ අපි කියමු දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ. දැන් අපි කියනවා මීටර එක දුර පවත්ත ගන්න. මීටර එක දුර පවත්ත ගන්න. ඔබේ ඇසුර හැමතිස්සෙම හිතන්න එයාට කොවිඩ් වැළඳිලා තියෙන කෙනෙක් එක්ක වැඩ කරනවා කියලා. හරි. ඇයි අපිට මතක නැත්තේ දැන් අපේ අතීතයේ අපේ වැඩිහිටියෝ කිව්වනේ හැමතිස්සෙම මේ අතේ දුරින් ඉන්න කියලා. ඔය අතේ දුර කියන්නේ මීටරේනේ. එහෙම නැත්නම් දැන් අපි මේ සමාජීය වශයෙන් කියන්නේ මීටරෙන් ඉන්න පුනරුච්චාරණය වෙමින් පවතිනවා. ඔව්. දැන් අපි අර අතේ දුරින් ඉන්නවයි කියන එක අතහැරගත්ත සමාජයකට මීටරේ මාර එකක්. මීටරේ මාරයි. මොකද ඒක කිව්වේ වෙස්ට් එකේනේ. ඒකයි මේ ප්‍රශ්නේ. ඕකමනේ අඩි 6ක් අපි පොළව කැනලා මිනිහක් වලලනකොට ඒක එන්නේ ලංකාවේ ප්‍රශ්නයකට නෙවෙයිනේ. අපි යටත් විජිතනේ මේවා. කොලනිනේ. එතකොට එංගලන්තයේ ඇති වෙන ව්‍යසනයකදී ඒගොල්ලෝ තීරණය කරනවා මේකේ රෝග බෝවීම මේ සම්ප්‍රේෂණය නවත්ත ගන්න නම් පොළව අඩි 6ක් කැනලා මේ මිනිහ යට කරපුවාම ඒ රෝගකාරක වලට ඉහළට එන්න බෑ කියන එක. අපි තාම අඩි 6ක් කපන්නේ. මීට වසර 27කට ඉහත මේ අයුරින්ම යාපනයේදී සිරිදාස තරුණයා දෙමළ කැරලිකරුවන් විසින් හඹා එද්දී දුව ගියේ මේ ආකාරයටමය. ඉන් වසර 27කට පසුව ගාල්ලේදී අර්ජුන් නැමැති ඔහුගේම පුත්‍රයා සිංහල කැරලිකරුවන් විසින් හඹා එද්දී දිව යන්නේත් ඒ ආකාරයටමය. ඔවුන්ගේ හද ගැහුණේත් එකම ලෙසටය. කංකොටාගේ ප්‍රේමය සහ තවත් කතා මේ කතා ඇතුලේ තියෙනවා කතා 9ක්. ඒ 9 ඇතුලේ තව කතා ලක්ෂ සංඛ්‍යාත ගණනක් තියෙනවා. පුංචි කෑලි ජීවිතයට අහුලා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් තමයි අපි මේ ඔබට කතා කරමින් සහ ඔබට කියවන්නට පාර හදන්නට පුංචි පාලමක් නිර්මාණය කරමින් සිටින්නේ. අමිත්ත වීරසිංහ. දැන් මට හිතෙනවා අමිත් අයියා මේ පොත ඇතුලේ ඔබ හරි විශාල පඬිතකමක් කරලා තියෙනවා කියලා. අපිට ඔබ මේ කෙටි කතාවක් කියවන්නට කලින් කෙටි කතාවට ඌණ පූර්ණයක් දෙනවා. පාඨකයෙක් විදියට මට මේක හරිම හිරිහැරයි. අනිත් පාඨකයන්ටත් එහෙම වෙන්නට ඉඩ තියෙනවා. මොකද මුලින් දෙයක් හිතේ තියාගෙන අපි කෙටි කතා කියවන්න කැමති නැහැ. මොකද එහෙම කළේ? අර ඔබ කියන වගේ පඬිත වැඩක් තමයි ඒක. දැන් මේකේ පසුවදන ලියන ප්‍රේමතිලක පේරුකන්ද මගෙන් අහපු දේ තමයි මේ කෙටි කතාවක් කියවන්න දෙනවා කියලා කියන්නේ ඒ පාඨකයාට තමන්ට නිසි පරිදි කැටයම් දාන්න උපදාන්න ඉඩ හසර හදන එක තමයි ලේඛකයාගේ වැඩේ. දැන් ඔයා මොකටද මේ කෙටි කතාව කියවන්න ඉස්සෙල්ලා මේ පඬිත කෑලි ලියන්නේ කියලා. ඊපස්සේ මම ඒකට මම ඇයි එහෙම ලියන්නේ කියලා ඇහුවොත් දැන් 88 ප්‍රශ්නේ දන්න අය දැන් නැහැ. ඒ කියන්නේ ඒ දැන් එදා ලදරුව වෙච්ච කට්ටිය තමයි අද ඉන්නේ. එතකොට මම හැමතිස්සෙම මම මේ කතාව කියන පසුබිම් පරිසරය ඉස්සලා වේලාසෙනින් කියනවා. දැන් එතකොට ඕක ප්‍රශ්නයක් වෙන්නේ ඇත්තටම සුමුදු අර පඬිතමානි දැනුම තියෙන කට්ටියටම තමයි. ඕක කරදරයක් වෙන්නේ. ඕක ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අපේ පාඨකයා 80 ගණන් වල ඉපදිලත් නැත්තම් ඒ ඇයිට මේක අලුත් කතාවක්. එහෙම වුණාද 88? ඒ කියන්නේ දැන් මම කිව්වහම 56 කොළහලේදී සිද්ධ වෙච්ච දේම තමයි 88 දී අනිත් පැත්තට සිද්ධ වෙන්නේ. ඒතර මේක කිව්වහම 56 ගැන කතා කරන්න ඕනේ නැහැ. 88 කට්ටියවත් ඒක දන්නේ නැත්තම් මම කරන්නේ අර පඬිතමානී කුලකේ පොඩ්ඩක් පැත්තකින් තියලා මම කිව්වනේ මුලින්ම මට ඕනේ ප්‍රකාශන අවශ්‍යතාවයක් තියෙන්නේ. මට මේක මිනිස්සුන්ට කියන්න නම් ඕනේ. මම ඉස්සෙල්ලා මේ කතාව කියනවා. එතකොට අර
දැනුම තියෙන අපේ විශාල ප්‍රඥයින්ට වියතුන්ට පුළුවන් ඒක අතෑරලා අදාළ කතාව කියවන්න. නමුත් එහෙම කියව ගන්න බැරි කට්ටියට තමයි මම වේලාසනෙන් මේ අර පූර්විකාව හඳුනලා දෙන්නේ මෙන්න මෙහෙම පරිසරයකයි මේ කතාවට පසුබිම් වෙන්නේ. නිර්මාණකරුවාගේ කතාව ඇතුලේ පාඨකයාට හඹා යන්න තැන් ඉතුරු වෙනවා නම් ඒක වටිනවා කියලා තමයි බොහෝ අය කියන්නේ. ඔබේ කතාව ඇතුලේ ඒ කතාව ඇතුලේ මේ දේවල් මම හොයාගෙන කියවිය යුතුයි කියලා වර්තමාන પરම්පරාව හිතුවා. ඒක වැදගත් වෙනවා කියලා හිතෙනවා. මේ පූර්ව නිගමනයක් දෙනවට වඩා මේක මගේ මතයක්. මොකද්ද ඔබ හිතන්නේ? අද මිනිස්සු හරිම කලබලයක ඉන්නේ. මේ කලබලය ඇතුලේ මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් වෙලාවක් නැහැ. ඔබ එකඟ නම් ජීවත් වෙන්නවත් වෙලාවක් නැහැ මිනිස්සුන්ට. එහෙම වෙලාවේදී මිනිස්සුන්ට මේ ප්‍රහේලිකා පුරවන්න, රෙෆරන්ස් වලට යන්න, අහවල් පුතේ මං අහවල් එක ලියවලා තියෙනවා. ඒක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියන්න පුළුවන් අපිට විශ්වවිද්‍යාලයකදී විතරයි. ඒකෙදි තියෙන්නේ අදාළ කොලේ හොයාගෙන කියවන එක මිසක් ඒකේ පොත පරිශීලනය කිරීම නෙවෙයි. අදාළ කොටස කියවුවාම ප්‍රශ්නෙට උත්තරේ දී ගන්න පුළුවන්. එහෙම සමාජයක ඉඳගෙන අපිට රෙෆරන්ස් සමාජයක් හදන්න බෑ. ඒක නිසා තමයි මම කෙලිමේ අදාළ දේත් ඒක ඇතුළටම දාලා තියෙන්නේ. අපි මේ කතා කරන්නේ බොහොම වැදගත් මාසෙක. ජූලි මාසේ. 80 වැඩ වර්ෂණයට අවුරුදු 38ක් සම්පූර්ණ වෙනවා. ඊළඟට 83 කළු ජූලිය ජූලි මාසේ. මේ අතරේ ඔබ කතාවක් ගේනවා අසල්වැසියාගේ හෘදය සාක්ෂිය කියලා. කෝණ 3-4කින් ඔබ මේ කතාව අපට කියන්නට උත්සාහ කරනවා මොකක්ද උනේ කියලා පාඨකයට හිතන්න පොළඹවල. මේ ඓතිහාසික දේවල් එක්ක ඔබේ තියෙන ගනුදෙනුව වර්තමානයට ගේන්නද මේක කළේ? මතක් කරන්න ඕනේ 80 වැඩවර්ජකයෝ වැඩ වැරුවට පස්සේ වෙන්නේ ඒගොල්ලන්ට ගෙදර නවතින්න. රජයේ තීන්දුවක් කරගන්නවා ඔබ හැමදෙනාම රැකියාව අතහැර ගියාසේ සලකනු ලැබේ කියලා. දැන් මේ වගේ පසුබිමක මේ ඓතිහාසිකව අපට සිද්ධ වෙච්ච රාජ්‍ය යාන්ත්‍රණයේ සිද්ධ කරපු නපුරුම වැඩේ. දැන් මොකද්ද වෙන්නේ? ඒ ගෙදර යනවා. හැබැයි ඒ ගෙදර ගියපු කට්ටියගේ ජීවිත හැමෝගෙම ඛේදවාචකයෙන් කෙලවුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒ අය ජීවිත වෙනස් කරගන්න ඕන. ඒ අයගේ ජීවිත හදාගෙන ආපු ටික ඉස්සර දරුවෙක්ව හදන්නේ රජයේ රස්සාවක් කරන්න. පෙන්ෂන් එකක් ගන්න පුළුවන් රජයේ රස්සාවක් කරන්න. මොකද ලෝකෙ මෙච්චර විවෘත නැහැ. එතකොට රජයේ රස්සාවක් කරලා පෙන්ෂන් එකක් අරගෙන වයසට යන ඉතුරු හරිය යන්න තමයි හිතාගෙන හිටියේ. ඒ සියලුම දේ මේකෙන් කඩාගෙන වැටෙනවා. මේ කඩාගෙන වැටෙන එක ඇතුලේ තව පැත්තක් වෙනවා රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළට. රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළට ඊට පස්සේ බඳවා ගන්නවා එහෙන් පිටිම දේශපාලනය කරපු කණ්ඩායම්. බිඳ වැටෙනවා රාජ්‍ය යාන්ත්‍රණය ඇත්තටමනේ. මේ ඇතුළට ගත්ත කට්ටිය, ඇතුළට ගත්ත පිරිස ඒ ප්‍රොටෝකෝල් කියලා අපි කියනවා. දැන් ප්‍රොටෝකෝල් එක විතරක් නෙමෙයි. දැන් අපි කියමු අමාත්‍යාංශයකට එන ලිපියක ඒ ලිපියට හැඩ ගැහෙන්නවත් දන්න පිරිසක් නෙවෙයි ඊට පස්සේ ලිපිකරු සේවාවේ ඉඳන් මේ ඉන්නේ. දැන් ඔබට මම ඒක නිකන් මෙන්න දැන් නැවත පූර්විකාවක් කියන්න වෙන්නේ. දැන් මේ කතාව නොකිය පූර්විකාවක් කියන්නේ. ඉස්සර රාජ්‍ය ආයතනයකට ලිපියක් යොමු කරොත් කවුරුහරි තමන්ගේ පාලමක් බෝක්කුවක් හදාගන්න ඒ ලිපිය අමාත්‍යාංශයට දෙපාර්තමේන්තුවට ආපු ගමන් ඉස්සෙල්ලාම පළවෙනි ලිපිකරුවා ෆයිල් එකක් විවෘත කරලා ලිපි ගොනුවක් විවෘත කරලා මේ ලිපියට ඒ ලිපිය දාලා ඒක මෙහෙම ඇටච් කරලා මේ ෆයිල් එකේ මේ පැත්තේ මේ A4 එකක් අලවනවා. අලවලා මේක කියනවා ලිපිය ලැබුණ දිනේ අද දිනේ මෙන්න අස්සම් කරා මේක CCට දැම්මා. එතකොට CC මේකේ මිනිට් එකක් දැම්මා මේක යවන්න ඕන නිලධාරියා කවුද කියලා බැලුවා. ඒක මෙතන ලිව්වා. ඒ නිලධාරියා වෙත යොමු කළා. දැන් අවසානයේදී මේක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේක ගියාට පස්සේ මේ ෆයිල් එක ඔහුට මේ ලිපි මිටිය බල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුට මේ කවරේ බලපුවාම තේරෙනවා දැන් මේ ලියුම ආපු ට්‍රැක් එක කොහෙද තියෙන්නේ කියලා. ඊපස්සේ ප්‍රතිපාදන තියෙනවා. අහවල් ගමෙන් ඒකේ වැඩ කරන්න පුළුවන් කියලා දැනුම් දීලා තියෙනවා. මේ ලිපිය හරි අදාළ ඉංජිනේරු කණ්ඩායමේ අනුමැතිය තියෙනවා. දැන් එහෙනම් මේකට මගේ අස්සන විතරයි ඕනේ මේ වැඩේ කරන්න. අපිට මුදලුත් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක බලලත් අස්සම් කරන්න පුළුවන්. විධිමත් කියන එක ඔබ කියන්නේ නේ. ඔව්. මේ ක්‍රමය නැතුව ගියා අර 80 වැඩවර්ජකයෝ වැඩ කරන්න පුළුවන් කට්ටිය ගෙදර ගියාට පස්සේ. ඊට පස්සේ මහා ලේකම්වරයාට සිද්ධ වෙනවා මේ මුළු ලිපි සේරම කියවන්න. ඒ කියන්නේ මුලින්ම මේකේ රික්විෂන් නෝට් එක ආපු වෙලේ ඉඳලා
මේ ලිපියට අනුවත්සන් කරපු කට්ටිය ලිපිය ආවේ කවද්ද? ඊට පස්සේ අනුමැතිය තියෙනවද? ඉංජිනේරු කණ්ඩායම කොහොමද? මේ ඒකට අනුමැතිය තියෙනවද? බජට් තියෙනවද? මේ සංවර්ධන කණ්ඩායම මොකද කියන්නේ? තාක්ෂණ නිලධාරීන් ටිකේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔබ හිතනවා නවකතාවක් තරම් හිතලා අසල්වැසියාගේ හෘද සාක්ෂිය වගේ කතාවක් ලියලා අපිට අර මහා කතාව හංගනවා. ලේසි වුණාද වැඩේ? ලේසි වුණාද නැද්ද කියන එක මේක තමයි කියන්න ඕනකම තමයි. ඊට පස්සේ වෙන්නේ ඒකෙන් හැදෙන පරපුර අද වෙනකොට මේසෙකින් එහා පැත්තට ලිපියක් දෙන්න රාජ්‍ය යාන්ත්‍රණේ තමන් බේරෙන්න අත්සන තියන්න බැරි කණ්ඩායම් එක්කලා අපි වැඩ කරන්නේ. බයෙන්. තමන්ගේ රැකියාව නැති වෙනවා. ඒතර රැකියාව රැක ගන්නවා. ඒතර වැඩ කරන්න කාලයක් නැහැ මිනිස්සුන්ට. ඒතර තියෙන තරම් ණයතුරු සේරම ටික වෙලා තමයි මෙතන අවිල්ලා වාඩි වෙන්නේ. ඒ වාඩිලාගේ ජීවිතේම මේ විදිහට ගොනු කරලා කවදා හරි දවසක අයින් වෙලා ගෙදර ගියාට පස්සේ කියනවා ඔය තීන්දුව මම ගත්තා නම් මම ගන්නෙ මේ විදිහට. ඔබ ඒ කියන්නේ එක්තරා විදියක ජීවිතයේ අහිමිවීමක්. ඒ කියන්නේ තමන්ගේ භෞතික ජීවිතය තිබුණත් ආධ්‍යාත්මික ජීවිතයේ අහිමිවීමක් වගේ දෙයක්. තමන්ගෙන් හරියට දෙයක් කෙරුන්නේ නැහැ කියන එක වගේ එකක්. අසල්වැසියාගේ හෘද සාක්ෂිය ඇතුලේ ඔබ කියනවා ඒ අසල්වැසියා එහෙම ඔහු කිව්වට ඒ වගේ සාක්ෂියක් දුන්නට ඔහුවත් දන්නේ නැහැ යාට මොකද උනේ කියලා. එතකොට බොහෝ මරණවලට බොහෝ දේවල් වලට වග කියන්න කට්ටිය නැහැ කියලාද ඔබ කියන්නේ? සුබුදු අපි දැන් ජීවත් වෙන්නේ හෘද සාක්ෂියක් නැති ලෝකෙක. මිනිස්සුන්ට හෘද සාක්ෂියක් නැහැ. එහෙම තිබ්බනම් මෙහෙම වෙන්නේ නැහැ. එහෙම තිබ්බනම් මම මේක ලියන්නෙත් නැහැ. අවශ්‍ය නැහැනේ. මිනිස්සු මේ ටික හරිම දැන් මිනිස්සුන්ව රවට්ටන දැන් ඒ රැවටීමේ සීමාවක් නැහැ. මිනිස්සුක බල ඉදි විකුණලා දානවා. මිනිස්සු බල ඉදි රවට්ටනවා. මිනිස්සු රැවටෙනව බව දැනත් ඒ විදියටම ඉන්නවා ජීවත් වෙනවා. මිනිස්සු බොහෝ විට ඒක දන්නෙත් නැහැ. දැනගත්තත් නොදැක්කා වගේත් ඉන්නවා. Taman රැවටෙනවා හොඳට කැමැත්තෙන්ම. Taman වැරද්දට පෙළඹෙනවා වැරද්ද කියලා දැනගෙනම. නමුත් ඒක සමාජයක් විදිහට අපි විශාල අනතුරක ඉන්නේ ඒකෙදි. එතකොට සාහිත්‍යකාරයෝ හිටිය හැමතිස්සෙම සමාජයේ පෙරදකුම් කණ්ඩායමක් විදිහට. දැන් ඊට පස්සේ සාහිත්‍යකරුවන්ට මොකක්ද උනේ? සාහිත්‍යකරුවන්ටත් මග වරදිනවා. සාහිත්‍යකරුවන්ට මේක පේන්නේ නැතුව යනවා. සාහිත්‍යකාරයෝ ඊට පස්සේ ගොදුරු බවට පත් වෙනවා. ජ්‍යොතිෂ එහෙම නැත්නම් ඔය ප්ලැනට්ස් එහෙම නැත්නම් මේ හග්ගෙඩි මොනවා හරි ඒ වගේ දේවල් ගැන ලියන්න කියන්න හිතන්න පටන් ගන්නවා. එතකොට සමාජයට මොකද්ද වෙන්නේ? එයාට එයාගේ අර ඉදිරි දැක්ම හදාගන්න බෑ. ඊට පස්සේ ඉදිරි දැක්ම හදන්න පුළුවන් කට්ටියට මොලේ තිබුණේ ඔබ එනවා හරි හොඳ තැනකට. මේ සමාජ ඛේදවාචකේ ආරම්භෙන්නේ කොහොමද කියන එක. මේකෙම තව කොටසක් ඔබ තවත් කෙටි කතාවකින් කියනවා. ඩයස්පෝරාව ගැන. ඩයස්පෝරාව නිසා අපේ රටට වෙච්ච බුද්ධිමය සහ ශ්‍රමය අහිමිවීම කියන කාරණේ. ඒක ඇතුලේ ඔබ තවත් මතු කරනවා තමාට තමනුත් නැති වෙලා කියන එක. හැබැයි මම අමිත් අයියාගේ මේ පොත ඇතුලේ අසාර්ථකම කෙටි කතාව විදිහට දකින්නේ ඒක. මොකද කියන්නේ? ඔබ අල්ලනවා හොඳ වස්තු බීජයක්. ඔබට බැරිව යනවා ඒක අපේ හදවතේ රිදුමක් ඉතුරු කරලා නවත්තන්න. මොකද ඒ ප්‍රශ්නය මම දැන් මතු කරන්නේ ඒක හැමදාටම තියෙන එකක් හින්දා. ඒකට දැන් සාහිත්‍යයෙන් විසඳුමක් දෙන්න බෑ සමුදු. නමුත් මේ පෙන්වා දිය හැකි. මෙන්න මෙහෙම එකක් වෙන්නේ. Tamanට Taman අහිමි වෙන්නේ කොහොමද? දැන් තාක්ෂණික දියුණු වෙච්ච ලෝකෙක දැන් ප්‍රාථමික මානවයාගේ ඉඳලා අද වෙනකොට අපි තාක්ෂණික අතින් හරිම දියුණුයිනේ. හැබැයි අපි ජීවි වශයෙන්ම සාමූහික සමාජයක් නෙමෙයි. අද වෙනකොට මොකද්ද අපිට වෙලා තියෙන්නේ? අපි ලොකු හුදකලාවක ඉන්නේ. මේ හුදකලාව ඇතුලේ මොන තරම් දේවල් සිද්ධ වෙනවද අපි කතා නොකරන? මේ වෙනකොට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ කොච්චර වැඩි වෙලා තියෙනවද? මානසික රෝගීන් කොච්චර එකතු වෙලා ඉන්නවද? හිතන්න කොරෝනා වලින් මැරෙනවට වඩා කොරෝනා ආසාදිතින්ට වඩා මානසික වෛද්‍යවරු ගාව පෙළ ගැහෙනවා මේ සමාජයේ ජීවීන්. ඒක හේතුව මේ මිනිසුන්ට එදා වගේ කතා බහ කරලා ජීවත් වෙන්න බැරිකම, එදා වගේ බෙදා හදා ගන්න වෙච්ච බැරිකම, සාමූහිකව හිටපු මිනිහා තනියෙන් තිබ්බට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ හෘදය සංවේදී ප්‍රශ්නේ
ඊමේල් කෙටි කතාවෙන් හරියට එන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔබට බැරි වෙලා තියෙනවා ඒ පීඩා විඳින බොහෝ ඩයස්පෝරාවට අහුවෙච්ච බොහෝ අයගේ හිත කියව ගන්න. උඩින් අතපත ගෑමක් ඔබේ කෙටි කතාව ඇතුලේ මට දැනෙනවා. වෙන්න ඇති. සුමුදු ඊතුරු ටික පුරවා ගැනීම පාඨකයාගේ ප්‍රශ්නයක්. ඒ මගේ නොවේ. මට කළ හැක්කේ මට පේන ඉම දක්වා මේ රැගෙන යාම විතරයි. ඉතින් එහාට මට මේ ඒකේ උත්තර දී ගන්න බෑ. එතකොට දැන් අපි කතාවක් කියවද්දී ඒ කතාව අපි චිත්‍රපටයක් කියමුකෝ. ඒ චිත්‍රපටයේ හෝ පොතකදී අපි හරි පොතම ගන්නකො. පොතක් ගත්තොත් ඒ පොතේ එක චරිතයක් එක්කලා අපි බැඳෙනවා. අපි ඒ චරිතෙත් එක්ක මේ ගමනක් යනවා. ඒතර ඒ චරිතවලට මුණ දෙන දේවල් වලට අපි මුණ දෙනවා. ඒක තුල තමයි අපේ ප්‍රඥාව හදාගන්නේ. එතකොට ඔය චරිතේ මම වුණා නම් මම මෙතනදි මේ තීන්දුව ගන්නෙ නැහැයි කියන තැනකට එනවා. 70 දශකයේ කරුණාසේන ජයලත්ගේ ගුළු හදවතේ ඉඳන් ගත්තාම අද වෙනකොට මට හිතා ගන්න බෑ සමාජයේ කොහෙද තියෙන්නේ කියලා. මිනිස්සුන්ට වගේම තමයි ආදරය දැනුනම බල්ලටත් හැතක්ම නැහැ. කංකොට ආවත් ට්වින්කිලගේ ගෙවල් අද්දරටම. ගෙදරට හැරෙන බෝක්කුව ළඟ පාරෙන් මෙහා පැත්තේ තිබුණ කඩයක්. කංකොට එතනට වෙලා ට්වින්කිගේ ගේ දිහාව බලාගෙන ඉන්නවා. හදිසියෙම ගේට්ටුව පැත්තට ආපු ට්වින්කි එකපාරම දැක්ක කංකොටාව. කංකොටා පැන්න පාරෙන් අනිත් පැත්තට. ගියා ගේට්ටුව ළඟට. ගේට්ටුවේ පටි අතරින් ට්වින්කි දිහාව බැලුවා. හරි අපූරු කෙටි කතාවක්. මේ කෙටි කතා සංග්‍රහයේ කූට ප්‍රාප්තියටපත් කෙටි කතාව කියලා කිව්වොත් ඒක නිවැරදි. කංකොටාගේ ප්‍රේමය මිනිස්සුන්ට විතරක් නෙවෙයි ප්‍රේමය තියෙන්නේ. මිනිස්සුන්ට වඩා මං හිතන්නේ බල්ලන්ට ප්‍රේමය දැනෙනවා. මොකද හිතන්නේ? නෑ මේ සත්ත්ව ප්‍රජාටම ප්‍රේමය දැනෙනවා. නමුත් දැන් වෙලා තියෙන අපේ සමාජයට දැනෙන්නේ නැති එක නේ සුමුදු. ඒකනේ එහෙම කියන්නේ. දැන් බල්ලෙක්ගේ ජීවිතය අරගන්නකෝ. බල්ලා තමයි එකම සතා මේ ලෝකේ ජීවත් වීම සඳහා කිසිවක් නොකරන. හැබැයි සියලුම සැප සම්පත් අනිවාර්යෙන් උරුම කරගන්න. ඔබ දැන් මේ බල්ලෝ හදන්න නැති කෙනෙකුට කියන්න බෑ. දැන් බල්ලෝ හදන කෙනෙක්ගෙන් හිතන්නකෝ දැන් මේ බල්ලා මොනවද ගේ ඇතුලේ කරන්නේ? බල්ලා සැපසේ ඉන්නවා. හැබැයි බල්ලා ආදරේ විතරක් දෙනවා ලෝකෙට. තමන්ව හදා වඩා ගන්නා තමන්ගේ ස්වාමියාට ආදරේ විතරයි දෙන්නේ. වෙන මොකක්වත් දෙන්නේ නැහැ. හැබැයි ඒක කොන්දේසි විරහිතයි. මේ බල්ලගේ ප්‍රේමය. දැන් අපි නිකන් කතාවකට කියමු. ඔබ මේ පරීක්ෂණය කරලා බලන්න. ඔබේ බිනිදත් ඔබේ බල්ලත් මේ කාමරයක් ඇතුළට දාලා වහලා පැයක් තියන්න. පැයක් තියලා ඒ දොර අරින්න. ඔබට වෙන්නේ මොකද්ද බලන්නකෝ. ඒතර බල්ලා වෙන්නේ කවුද? නෝනා වෙන්නේ කවුද කියන එක ඔබට ඒ අත්දැකීම ගන්න පුළුවන් වෙයි. මොකද හේතුව බල්ලා කිසි දවසක ඔහුගේ ස්වාමි භක්තිය හෝ ඒ කෘතඥතාවය කවදාකවත් වෙනස් කරන්නේ නැහැ. අපි හිතමු බීමත්ව පැමිණෙන ස්වාමියා ගෙදරට ඇවිල්ලා ගේට්ටුවෙන් ඇතුළට එද්දී ගෙදර ස්වාමි දුවගේ තත්ත්වය සහ ඒ ගෙදර බල්ලගේ තත්ත්වය මෙනෙහි කරන්න. බල්ලාට මේ කිසිම දෙයක් අදාළ නැහැ. බල්ලා පෙරසේම ඇවිල්ලා වලිගෙමනමින් නටමින් ලෙවකමින් ඔහුගේ ගෞරව ආදරය දක්වනවා. බිරිඳගේ තත්ත්වය ඒකමයි කියලා ඔබ හිතනවා නම් ඔන්න ඔබ වෙනස් විදිහකට තමයි හිතන්නේ. බල්ලා ඒ විදිහයි. ඒතර බල්ලා තමයි මේ ලෝකේ ජීවත් වෙන එකම සතා. ඒ තමන්ගේ දෙන ආදරය නිසාවෙන්ම ඔහු සියලුම ජීවිතයේ දේවල් උරුම කරගන්නවා. හොඳ නිවාසයක්, හොඳ ආහාර, ඔහුට අසනීපයකම හොඳම වෛද්‍යවරයා ළඟට යන්න, ඔහුගේ බේතේ ඒ සියල්ලම. දැන් ඔබ හිතනවා ඇති දැන් බල්ලා මේ බුරන්නේ සහ මේ ගෙදර මුර කරන වැඩේනේ මේ බල්ලා කරන්නේ කියලා. බල්ලා මුර කරන වැඩක් කරන්නේ නැහැ. බල්ලා ගෙදරට එන අමුත්තන්ට බුරන්නේ එයාට කරදරයක් වෙයි කියලා හිතන හින්දා. එයා කැමති නෑ එයාගේ වපසරියට තව කෙනෙක් එනවට. එතකොට එයා ඒකට ප්‍රතිචාර දක්වන විදිහ. බල්ලා හපන්නෙත් ඒක හින්දා. හැබැයි කිසිම බල්ලෙක් හපන්නේ නැහැ මිනිස්සු තුල ඒ බල්ලත් එක්ක තියෙන අපි කියමු දැන් බල්ලෙක් හදන ගෙදරක කෙනෙක් වෙන ගෙදරකට ගියට ඒ ගෙදර බල්ලා හපන්නේ නැහැ යාව. මොකද ඒ බල්ලට ඉවකින් දැනෙනවා මෙයා හොඳ කෙනෙක් කියලා. බල්ලවත් හපන්නේ නැහැ. මිනිසුන්ට ඉව නැහැනේ. දැන් මිනිසුන්ට ඉව නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. මම අර ඔබට මුලින් කිව්වේ මිනිසුන්ට හෘද සාක්ෂියක් නැහැ මේ වෙනකොට. ඒතර මිනිසුන්ට හෘද සාක්ෂිය නැති වුනහම මිනිසුන්ට අර ඉවත් නැතුව යනවානේ. ඊට මිනිසුන්ට දැනෙන්නේ නැහනේ මේ මිනිසුන්ට සිද්ධ වෙන දේ මොකද්ද කියලා. හැබැයි බල්ලට ඒක තියෙනවා.
ඔබ හරි අපූර්ව තැනක් මතු කරනවා මේ පොත ඒ කෙටි කතාව ඇතුලේ මොනවා හරි දෙයක අඩුපාඩුවක් තියෙනවා නම් ඒ පුද්ගලයා සැර වෙනවා කියලා. ඒ පුද්ගලයාගේ තියෙන සමහර දේවල් එළියට ගන්න නම් මොනවා හරි අහිමි වෙන්න ඕන කියලා. එහෙම කියන්න ඔබ උත්සාහ කරන්නේ කන් කොටාගේ වලිගය කොටසක් කපා දාලා. ඒකෙන් තමයි ඔහු සැර වෙන්නේ. මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? සමාජයේ මිනිස්සුන්ටත් රිදෙන්න ඕනද? මොනවා හරි දෙයක් දැනෙන්න. නෑ ඕක දැන් අර සරල සිංහලෙන් කියන්නේ මිනිසුන්ගේ ජීවිතවල ඇරියස් තියනවා කියලා. ඒක තමයි ඒකේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ Tamanගේ අපි කියමු දැන් මම ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙන්න තමයි මට ඕනකම තිබුණේ. ඒකේ හේතුව දැන් මම කුඩා කාලේ ඉඳන් බොහොම ආදරයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. ඒතර එහෙම ඉන්න ජීවිතය ඇතුලේ මට තරංගයක් නැහැ. ඒතර මට මොකද්ද මේ තරංග නැහැ, චැලෙන්ජස් නැහැ. ඒ කියන්නේ මාත් එක්ක එහෙම ගැටලුවක් තරංග කරන්න විදිහක් නැහැ. මට තරංග තියෙනවනම් තියෙන්නේ මගෙත් එක්කමයි. ඒක එහෙම ආදරයෙන් හැදෙන කෙනෙක් සමාජය දිහා බලන්නේ වෙන විදිහකට. මොකද සමාජයෙන් එයාට රිදිලා නැහැ එහෙම. එහෙම කෙනෙකුයි පොඩි කාලේ ඉඳන් තමන්ට හොඳ වටපිටාවක් නැතුව, හොඳ පරිසරයක් නැතුව, එහෙම හැදිලා වැටලා සමාජයේ තැනකට ආවට පස්සේ එය හැසිරෙන විදිහ වෙනස්. සුමුතු ඒක ඕනම තැනක ගිහිල්ලා බලන්න, තමන් වැඩක් කරගන්න යන ආයතනයක බලන්න, වැඩියෙන්ම කෑ ගහන කෙනාගේ පරිසරය හිතන්න. පව් හිතුවොත් මේ ලිපියට අස්සම් කරන්න බැහැයි කියලා කියන ආයතන ප්‍රධානියා, ඒ ෆයිල් විසි කරන ප්‍රධානියාගේ අතීතය හොයලා බලන්න. එයා ගැන අපිට අනුකම්පා හිතෙයි. අපිට දුක හිතෙයි. ඒකේ හේතුව එයාගේ පරිසරය ඒගොල්ලෝ එතනට ගොඩ නංවන්නේ. හොඳ පරිසරයක් තිබිච්ච කෙනෙක්, හොඳ වටපිටාවක් තියෙන කෙනෙක් කිසි දවසක එහෙම හැසිරෙන්නේ නැහැ. කංකොටාගේ නැට්ටට වෙන්නේ ඒක තමයි. ඔබ කියනවා මේ බල්ලෙකුට පවා පෙළපතක් තියෙන. ඔව්. හොඳ පෙළපතක් තියෙනවනම් ජීවිතය අහිමි වෙනවා. අර පාරේ ඉන්න කංකොටාගේ නිදහස ට්වින්කිට අහිමි වෙන්නේ මේ පෙළපත නිසා. ඒක හේතුව දැන් සමාජය හැමතිස්සෙම බලන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන භෞතික තත්වයක් එක්කනේ. ඒ කියන්නේ අද වෙනකොට ප්‍රේමය ලඝු වෙනවා මේ ශරීර අයිති කර ගැනීමට. හැබැයි ප්‍රේමයක් නෑ, වෙන දේවල් විසින් භෞතිකව මේ ශරීරය හිමි කර ගැනීම. මේ හිමිකාරීත්වය මට තබා ගැනීම. ඒතර ඒක හැදෙන්නේ භෞතිකයත් එක්ක. එතකොට අර තියෙන මානසික පක්ෂයට මොකද වෙන්නේ? දැන් මං කංකොටා ගැන කියන්නේ කංකොටාට තියෙන විශාල හිතක්. වෙන කිසිවක් කංකොටා සතුව නැහැ. ඒක විශාල හිතක් තියෙනවා. හැබැයි ට්වින්කි පිටිපස්සේ විශාල පෙළපතක් එක විශාල ගොඩනගපු භෞතිකව හදපු ඩොග් ට්‍රේනර්ස්ලා ගෙනලා හදපු බියුටි කන්ටෙස්ට් වල දිනපු ඒගොල්ලන්ගේ මේ කම්පිටිෂන් ගොඩනගපු භෞතිකව හදපු විශාල ජීවිතයක් තියෙනවා. කංකොටාට ඒ වෙනකොට තියෙන හිතක් විතරයි. මේ හිතට වටිනාකමක් නැහැනේ. දැන් හැබැයි විශාල හිත. ඔව් දැන් සීකර 70 දශකයේදී කියනවා මේ මහ පොළොව උඩ මේ ඔය මානසික තියෙන ප්‍රේමය අනේ හරිම ලාභයි කියලා. හරිම ලාභයි. මොකද ඒක තියෙනවා. අරව තමයි මිල. භෞතිකයත් එක්ක යන්නේ ඒක. හැබැයි මේ තියෙන හැඟීම් පිරිච්ච මේ සමාජයක් නැති එක තමයි අපිට තියෙන ගැටලුව. ඒක හදාගන්න තමයි කංකොටා මේ ජීවිතය දෙන්නේ. ඔබ අර්ජුන් කෙටි කතාවේ කියනවා මේ රාමන් පූජකතුමන්ගේ සහජාත දරුවෙකු වෙන්නේ නැති නිසා පූජකවරය අහිමි වෙනවා කියලා අර්ජුන්ට කිව්වම ඔහුගේ මුළු ලෝකෙම කඩන් වැටෙනවා. ඒ වචන ඇතුලේ ඔබ හංගනවා මහා දේශපාලනයක්. මේ පූජා වට්ටි, පූජකවරු, එහෙම නැත්නම් ආගමික සංස්ථාව ඇතුලේ මොනතරම් සමානාත්මතාව වෙනුවට මොනතරම් දෙයක්ද, මොනතරම් කුරිරු දෙයක්ද පාවිච්චි වෙන්නේ කියලා. ඒ භාවිතය ගැන. දැන් රාමන් කපු මහත්තයාගේ ජීවිතය ගත්තහම ඔහුට ඔහුගේ බිරිඳ හම්බ වෙන්නේ දරුවෙක් එක්ක. දරුවෙක් කුසේ තියාගෙන ඉන්න බිරිඳක් ඔහු විවාහ කරගන්නේ. එතකොට ඒ සමාජයේ ඒකට ඉඩ දෙනවා. ප්‍රශ්නයක් නෑ. අනිත් එක සිංහල තාත්තා කෙනෙක්ගේ සිරිදාසම ගලා. ඒක කවුරුත් දන්නේ නෑනේ. ඒක කවුරුත් දන්නේ නෑ. නමුත් මේ අර සමාජය ඔහුට ඉඩ දෙන ඔහුගේ වැඩ ටික කරගෙන යන්න. හැබැයි ඔහුගේ පුතාට
ඒ තනතුරේ වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. එතනනේ යොහු විතන් වෙන්නේ. නමුත් මම ප්‍රශ්න කරන්නේ 56 යාපනයේදී මේ දෙමළ කෝලහලේ අතරේදී මහපාර දිගේ දුවගෙන එන ඒ භීෂණයට අහු වෙලා බියේ දුවගෙන එන සිරිදාස ගේම සහජාත පුත්‍රයා 88 දී ගාල්ලේ පාර දිගේ දුවගෙන යන්නේ කොහොමද කියන එක. එකම දෙයක්. හැම කියන හදවත ගැහෙන එකම විදිහට. ඕකේ හරි ප්‍රචාරකයිනේ දැන් අපි කිව්වහම මොවුන්ට තියෙන එකම ලේ උතුරේ දකුණේ තියෙන එකම මිනිස්සු මේවා හරි සුලභ ප්‍රවෘත්තිනේ දේශපාලනයේදී. නමුත් මේ කියන එක ඇතුලේ ඒ තියෙන මානව දහමනේ මේකේ මම ඉස්මතු කරන්නේ. සැබෑ කතාව වෙනස්. මං මේ මුළු ඔය පොතේම මාන 9ක් අරගෙන ඒ කියන්නේ විදි 9කට මම කියන්න හදන එකම දේ මේ ප්‍රේමයට එහා ගිය මානව ප්‍රේමයක් තියෙනවා මේ හැම එකක් ඇතුළෙම. මේ මානව ප්‍රේමය නැවත ස්ථාපිත කළ යුතුයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. ඔබ දේශපාලනයට ඇඟිල්ල දික් කරනවා හරි උපහාසයෙන් අපහාසයෙන් නොවේ. උපහාසයෙන් හාස්‍යයෙන් ජාතක කතාවක් ඇසුරෙන් മന്ത്രി හාමුදුරුව අරන් එනවා අපිට. മന്ത്രി හාමුදුරන්ට තමන්ගේ හෘද සාක්ෂිය හම්බ වෙනවා. නැවත යනවා. නැවත ඔහු ඒක ගැටුම් ඇති කරගන්නවා. දේශපාලනේ ප්‍රශ්න කරනවද? මොකද්ද ප්‍රශ්නේ? ඔව් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි අසමත් වෙනවා. එතකොට දැන් බුදුදහමේ සිටින දැන් අපේ සංඝ පීතෘ පරපුර මේ පක්ෂ දේශපාලන කියන මඩගොඩට ඇවිල්ලා ඒක ධර්ම රාජ්‍යයක් කරන්න උත්සාහ කරන එක කාලයක ඒකත් අසමත් වෙනවා. ඒ අසමත් වෙන්නේ තමන් විතරක් අසමත් කරගෙන නෙමෙයි. සමස්ත ක්‍රමයේම අසාර්ථක කරගෙන. සමස්ත අසමත් වීමක් ඇතුලේ තමයි මේ වෙන්නේ. එතකොට අද වෙනකොට මේ අත් වෙලා තියෙන ඉරණම තමයි ඒ කියන්නේ. ඒක මට කියන්න ඕනකම තිබිච්ච විදිහට ඕක ඇත්තටම මම පාසල යන කාලේ හදාපු නාට්‍යයක් ලියපු නාට්‍යයක් ඊට පස්සේ ඒක ඒ විදිහට මේ සමාජගත කරන්න බැරි හින්දා තමයි මේ ඔය ධර්ම රාජ්‍ය ජාතකයේ විදිහට ඒක ජාතක කතාවක් මේ ආශ්‍රයෙන් ලියන්න පටන් ගත්තේ. ඒක මගේ පැත්තෙන් මම සතුටු වුණා ඒක ලියලා. ජාතක කතා පොත පරිශීලනය කරනවද? ඔව්. ඒකේ භාෂාව ගැන ඔබ සවිඥානිකද? මම හැම ආකාරයෙන් භාෂාවන් ගැන හිතනවා. හැම ආකාරයකම භාෂාවන් වලට මගේ ගරුත්වය තියෙනවා. හැබැයි මට ඒක පාවිච්චි කරන්න ඕන වුණාම මම ඒක මට ඕන විදිහට පාවිච්චි කරනවා. ආකෘති කැඩීම ගැන, භාෂා ප්‍රයෝග කැඩීම ගැන සමාජයේ චෝදනා කරොත් මොකක්ද ඒකට තියෙන උත්තරේ? මම පෙරසේවයි ඒක කියන්නේ. මට අවශ්‍ය කරලා තිබුණේ ප්‍රකාශන අවශ්‍යතාවයක්. මට පඬිතමානි වෙන්න ඕන කමක් තිබුණේ නැහැ. සරලව මට පොරක් වෙන්න ඕන කමක් නැහැ. හැබැයි මට කියන්න ඕන දේ කියන්න. ඒක කියන්න ඕන ඉංග්‍රීසියෙන් නම් මම ඒක ඉංග්‍රීසියෙන් කියනවා. පහුගිය කාලේ මගේ තව පොතක් හැදුනා මේ ජපානයේ සකිචි ටොයඩාගේ ජීවිත කතාව. ඒකේ මට ප්‍රස්තුත වෙන දේ තමයි මේ ජාතික වීරයෝ. දැන් මම පොඩි කාලේ පාසලට යනකොට මට ජාතික වීරයෝ කියලා දෙනවා. මේ රටේ ජාතික වීරයෝ. ජාතික වීරයෝ කියලා අපි නම් ටික ගත්තාම මුලින් ඉඳන් අනගාරික ධනපාල ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි. මෙහෙම තමයි දැන් ජාතික වීර පස්සේ ජාතික වීරයෝලා ඉස්තු බලපුවම ලංකාවේ සියලුම දෙනා දේශපාලනයට සම්බන්ධයි. එහෙම නැත්නම් මොකක් හෝ දේවල් මේ දේශපාලනික වශයෙන් කරපු කට්ටිය තමයි ඒ ගුණසිංහ හෝ වේවා මේ තියෙන සියලුම ජාතික වීරයෝ දේශපාලනිකයි. ජපානයට ගිහිල්ලා බලනකොට ජපානයේ ජාතික වීරයා හැදෙන්නේ එහෙම එකකට නෙවෙයි. දැන් ජපානයේ ඒක නිසා මොකද ටොයෝටා සකිචි ටොයෝටා ඒ කියන්නේ ටොයෝටා ආයතනය නිර්මාණය කරපු කෙනා ජාතික වීරයෙක් කරන මේ 85 දී. කියන්නේ ඔහු ඉපදිලා අවුරුදු 130 කරනකට විශාල කාලයකට පස්සේ තමයි ඔහු ජාතික වීරයෙක් කියලා නම් කරන්නේ. ඒ නම් කරන්නේ ඔහු ඒ රටේ ආර්ථිකය උදෙසා දක්වන ලද විශිෂ්ටතම දායකත්වය නිසා. ඔහු ජාතික වීරයෙක් වෙනවා. ඔහු ජාතික වීරයෙක් කරන රට ජාතික වීරයෝ නම් කරන්නේ ඒ රටේ සංවර්ධනය උදෙසා කරන ලද දායකත්වයෙන් හින්දා. අපි ජාතික වීරය හදන්නේ එතනට නෙමෙයි. අපි ජාතික වීරය හදන්නේ මේ පක්ෂ දේශපාලනයේ ගොඩනගපු කෙනාට, ඒක කඩාගෙන ගියපු කෙනාට, නැත්නම් ආගමික මතදරපු කෙනෙකුට වෙනම කතාවකට. ඒකත් ගොඩනගන්නේ බොරුවටනේ. අපි ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහී පාර්ශවයෙන්නේ නේ. ඔව්. එතකොට ජයග්‍රාහී පාර්ශවයේ අයිතිකාරයා තමයි වීරයා වෙන්නේ. ඔව්. එතකොට මට ඕනකම තිබුණේ ඒ ජාතික වීරයා පිළිබඳව වන හැඟීමත්
අප නැවත සිතා බැලිය යුතුයි. අපිට වෙලා තියෙන්නේ සුමුදු අපි හැමදාම අපේ ගුරුවරු හෝ අපිට මේ ආපු දේවල් ටික ਵਿਚාරයකින් තොරව වැළඳ ගැනීම ඇතුලේ මේක තියෙන්නේ. ਵਿਚාරයකින් තොරව අපි වැළඳ ගැනීම කරන්නේ. කවුරු හරි කියපු නිසා, පරම්පරාවෙන් ආපු නිසා, ඥාතීන් නිසා, ගුරුවරයා කියපු නිසා අපි ඒක ඒ විදිහටම ගිලිනවා. ඒකෙදි මේ චින්තනයේ දියුණු වෙලා නැහැ කියන අපි ඇතුලෙන් දියුණු වෙන්නේ නැහැ. මම ඔබට යෝජනා කළොත් මගේ පාසල් කාලේ ඉඳලා උසස් පෙළ දක්වාම කරපු අධ්‍යාපනයේ අද වෙනකොට කිසි ප්‍රයෝජනයක් වුණේ නැහැ කියලා. මම හොඳම කටපාඩම් ශිෂ්‍යයෙක්. 9 පන්ති විද්‍යාව පොත පළවෙනි පිටේ සිට 183 වෙනි පිටුව දක්වා කටපාඩමින් දැනටත් කියන්න පුළුවන්. හැබැයි ඒක අදට වළංගු වෙන්නේ කොහොමද? වළංගු වෙන්නේ නැත්නම් ඒ මන් ලබපු අධ්‍යාපනයේ තේරුමක් තියනවාද? කාලය හරස් වෙනවා අපිට. අවසාන ප්‍රශ්නය. ඔබ පෙරවදනේ සඳහන් කළා තියෙනවා හරි අපූර්ව කතාවක්. මගේත් ගුරුවරයා. අපිව වෙනස් පාරකට අරන් ගියපු ගුරුවරයා සුනන්ද මහේන්ද්‍රයා. විකෘති විදියට වෙනස් විදියට හිතනවා නම් යන්න ඕනි වෙන පාරවල් වල කියලා කියපු ගුරුවරයා. ඔබ කියනවා ඒ කාලේ ඔබ රංගන ශිල්පියෙක් වෙන්න කොයිතරම් බලපෑවද කියලා සුනන්ද මහේන්ද්‍රයා. මගේ ප්‍රශ්නේ ඔබට යොමු වෙන කොහොමද ඔබ රංගනය සහ ලේඛනය මේ දෙකම පවත්වාගෙන යන්නේ? මේ දෙකම ඔබේ භාව ප්‍රකාශන සහ වාක් චිත්‍ර බවට පත් කරගන්න. රංගපාන්න දැන් මම රංගපාන්න එනකොට 80 දශකයේදී මේක විශාල සමාජ වගකීමක් සහ වගකීමක් ඇතුව වැඩ කරන පිරිස් එක්කලා මම වැඩ කරන්නේ. අපි කියමු දැන් නම් වශයෙන් කිව්වොත් දැන් පරාක්‍රමයන්ලා ධම්මජාගොඩ මෙහෙම පිරිස් ගත්තාම එදා ඉඳලා අද වෙනකන් ඒගොල්ලෝ වෙන සමාජ ආස්ථානක ඉඳගෙන සමාජය සඳහා ඉටු කළ යුතු යුතුයකමක් වගකීමක් විදිහට තමයි වුන් විශාල වගකීමකින් මේ කලාවේ නියැලුනේ. ඒතර ඊට පස්සේ ඒගොල්ලෝ එහෙම මිද්දැද්දි වෙනම කණ්ඩායම් ඇතුලේ මේ සමාජය ඇතුලේ මේක වෙනස් වෙනවා. මේක වෙනස් වුණාට පස්සේ මෙගා ඇවිල්ලා ටෙලිනාට්‍ය වෙනස් වෙලා දැන් මම මුලින් රංගපාපු දැන් ලාහිරු දාසක් යශෝරාවේ ගම්පෙරළියේ චරිත තුනක් මඩොල් දුව මෙහෙම අරගෙන එනකොට මගේ දායකත්වයේ මම දීගෙන තියෙන හොඳම දේවල් ටිකට අද වෙනකොට අපි නරක ගොඩක් මැද්දෙන් තමයි නරක අඩු එකක් තෝරගන්න වෙන්නේ. දැන් එහෙම වෙනකොට තමයි මම ලේඛනයට එන්නේ. මොකද මට හිතෙනවා දැන් මේකත් එක්ක මේ විදිහට යනවට වඩා වැදගත් වෙන පාරක් වෙන එක. මොකද මට ඕනේ ප්‍රකාශන අවශ්‍යතාවයක් තියෙන ඔබට පහසුණාද? මම අහන්නේ රංගනයේදී ඔබ භාව නිරූපණය කරන්නට උත්සාහ කළ දේ වචන බවට පෙරලද්දී ඔබට පහසුවක් වුණාද? ඒවා චිත්‍ර වෙන්නේ. වාක් චිත්‍ර. ඔව් මට හිතෙන්නේ ඒක පහසු වුණා. ඒක පහසු. මම රංගන ශිල්පියෙක් ඉදිරියේ හිටපු එක මට ලේඛනයට විතරක් නෙවෙයි. මගේ ජීවිතයට පහසු වුණා. මම ජීවිතය ඇතුලේ ඒක කරන්න පුළුවන් කියන එක විශ්වාස කරන කෙනෙක්. මම ඔය පොතේම ලියලා ඇති මට හිතෙන හැටියට ද සංගම යාත්‍රිකයා පොතේද කොහෙද ලිව්වා මම මේ කැමරාවක් ඉදිරියේදී මිස වෙන කිසිම තැනක රංගපෑවේ නැහැ කියලා. ඒක හේතුව මේ මම නළුවෙක් වෙන්නේ කැමරාවක් ඉදිරියේදී හෝ නැත්නම් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ විතරයි. එහෙම නැතිකොට මම නළුවෙක් නෙවෙයි. නමුත් මට එහෙම ඉන්නකොට පේනවා සමාජය එහෙන් පිටින්ම නළුවන්ගෙන් සැදුම්ලත් එකක්. රංගපාන. ඔවුන්ගේ සැබෑ ජීවිතය උන් එහෙන් පිටින්ම රංගපානවා. ඒ කියන්නේ දිත්වයි දිබිඩිය ඔබේ මේ කෙටි කතාවල අපිට මේ කාලය හරස් වුණ හින්දා කතා කරගන්න බැරි උනේ. නැත්තම් දෙබිඩි ජීවිත ගැන ඔබ බොහෝ සවිඥානික. හෘද සාක්ෂි නැති මිනිසුන්. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු හෘද සාක්ෂියක් ඇතුව ඉන්න ඕනේ. මිනිස්සු අප්‍රමාණව කොන්දේසි විරහිතව ප්‍රේමයෙන් යුතුව ඉන්න ඕනේ. ප්‍රේමයෙන් යුතුව ජීවිතය දිහා දැක්කම ඔහුට හැමදේම එයට අනුකූලව තමයි පේන්නේ. එතකොට අපිට තැවීම අඩු වෙනවා. දැන් බෞද්ධ දර්ශනයේ පැත්තෙන් ගත්තොත් ඇලීමක් නැතුව ඉන්න පුළුවන් මේ සංවේද ප්‍රසාද සමාජයක් ඇතුලේ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඔබේ මුවේ නිරන්තරයෙන් සිනහාවක් රැඳෙනවා. ප්‍රසන්නයි. ඔව්. සම්මා සතිය කියන එක ඔබ කියන්නේ. මේ මොහොතේ ජීවත් වෙමින් ඔව් සම්මා සතිය නැත්තම් මේක මොකක්වත් කරගන්න බැරි වෙනවා. මොකද අපි ඉවසීමක් හදා ගන්න ඕන. අපේ ඉදිරියේදී විශාල දේවල් විනාශ වෙනවා පේනවා. මේ විනාශ වෙන එක ඇතුලේ අපි මොකද්ද කරන්න කියන එක සිහියෙන් යුතුව බලන්න පුළුවන් නම් තමයි ඒ ආදරයට වටිනාකමක් තියෙන්නේ. අපි කතා කරමින් සිටියේ අමිත් වීරසිංහයන්ගේ කං කොටාගේ ප්‍රේමය සහ තවත් කතා කියන මේ අපූර්ව කෙටි කතා සංග්‍රහය ගැන. ඔබ දේවල් දකිනව විඳිනව. අපි හැමෝම දේවල් දකිනව විඳිනව. අපි හැමෝටම මිනිස්සු හමු වෙනවා වෙන් වෙලා යනවා.
සාමාන්‍ය අයට එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නිර්මාණකරුවාට ඒ දේවල් විශේෂ විදියට දැනෙන්න පටන් ගන්නවා. ඒ අපි හැමෝටම හමු වෙන දේවල් නිර්මාණකරුවා ජීවිත පරිඥානිය උදෙසා තව බොහෝ අයට දායාද කරනවා නිර්මාණ ලෙස. ඒක කවියක් වෙන්න පුළුවන්, කෙටි කතාවක් වෙන්න පුළුවන්, නවකතාවක් වෙන්න පුළුවන්. මහගම සේකරයන් කියනවා හරි අපූර්ව කවියක කොටසක් මම මේ ඔබට කියන්නේ. මගේ කවියෙන් මා නොසයන් කියලා. හැබැයි හැම කවියකම, හැම කෙටි කතාවකම, හැම නවකතාවකම නිර්මාණකරුවා ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මං හිතන්නේ ඔබත් විශ්වාස කරනවා. කොහේදී හරි නිර්මාණකරුවාගේ හදවත තමන්ගේ නිර්මාණයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේ අපූර්ව වැඩසටහන අපූර්ව කතාබහ නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. අමිත වීරසිංහයන්ට අපේ ගෞරවාදරය පුද කරමින් ලබන සතියේ නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන පොතයි හිතයි වැඩසටහනින් අපි සමුගන්නවා.